OSI layers 7 එක් layer එකේ කාර්ය දැනගන්න එක විභාගයට බොහොම වැදගත්. බහුවර්ණ වලටත් අහනවා එක එක layers වල මොකද්ද තියෙන කාර්ය කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඇප්ලිකේෂන් layer එක තමයි ඉහළම තියෙන්නේ. 7 වෙනි layer එක. එතකොට අපි මේවා නම් කරොත් 7 6 5 4 3 2 1 කියලා layers වලට අංක දෙන්න පුළුවන් 7ක්. එතකොට data එකක් හදන්න පටන් ගන්න ඇප්ලිකේෂන් layer එකේනේ. පරිශීලකයා මීට එහා ඉන්නේ. පරිශීලකයාත් එක්ක ගනුදෙනු කරන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි. එතකොට පරිශීලකයාත් එක්ක පරිශීලකයාගේ දත්ත පරිශීලකයා සහ පරිගණකයා අතර හුවමාරු කරන අවස්ථාව අතුරු මුහුණත් හදලා දෙන අවස්ථාව තමයි මේ ඇප්ලිකේෂන් layer එක කියලා කියන්නේ. එතකොට මේ data අපි ආපහු presentation layer එකට බාර දුන්නාම අපි අහලා තියෙනවා presentation layer එකේ header එකක් සම්බන්ධ වෙනවා කියලා. ඒ header එකේ මූලික කාර්යයක් තමයි data encryption සහ compression කියන්නේ. දැන් encryption කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මෙයාට සිංහලෙන් අපි කියනවා গুপ্ত කේතනය කියලා. encryption එකක් තමයි අනිත් එක compression. compress කරනවා. එතකොට සංකෝචනය සහ මේ গুপ্ত කේතනය කියන වචන දෙක තමයි මේකට පාවිච්චි කරන්නේ. දැන් අපිට එහෙනම් යන්න වෙනවා මොකද්ද මේ සංකෝචනය මොකද්ද මේ গুপ্ত කේතනය කියන එක හොයන්න. සාමාන්‍යයෙන් මෙහෙම දැන් යවන්නාගේ සිට ලබන්නා දක්වා දත්තයක් යවනකොට මේ වගේ දත්තයක් යවනකොට මේක අපි source කියලා දාමු. මේක destination. මේ දත්තය අඩු data ප්‍රමාණයකින් යවන්න සකස් කරගන්න පුළුවන් නම් හොඳයිනේ. ඒ කියන්නේ මහ විශාල data ප්‍රමාණයක් පාවිච්චි කරනකොට මේක යවන්න වෙලාව යනවා. ඒ වේගය සම්බන්ධ ගැටලු වෙනවා. ඉතින් ඒ නිසා අඩු data ප්‍රමාණයකින්. ඒතර අපිට පුළුවන් යම් යම් තාක්ෂණයන් තියෙනවා මේ විශාල data ප්‍රමාණයක් කුඩා කරන්න. ඒකට අපි කියනවා මේ compress කරනවා කියලා. compression technique එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දත්ත ප්‍රමාණය කුඩා කරලා යවනවා. කුඩා කරලා යවුවට පස්සේ මේ සංකෝචන ක්‍රියාවලිය සිද්ධ කරලා යවන්නේ සංකෝචන ක්‍රියාවලියට තමයි අපි කිව්වේ කුඩා කරලා යවනවා කියලා. ඒ දත්ත ටික ගමනාන්තයට හම්බුණාට පස්සේ මේ ප්‍රභවයනේ ගමනාන්තයට සිද්ධ වෙනවා. මේ ගමනාන්තයේ තියෙන පරිගණකයට නැවත මුල් දත්තය ගොඩනගා ගන්න. ඒ සංකෝචනය කරලා ආපු දත්තයෙන් මේ මුල් දත්තේ නැවත වාරයක් හදාගන්න එයාට සිද්ධ වෙනවා. මේ මුල් දත්තේ නැවත වාරයක් එයාට හදාගන්න පුළුවන්. ඒතර ඒකට ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. මේ සංකෝචනය කරපු ක්‍රමවේදයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව මෙයා සිද්ධ කරලා මේක නැවත මුල් දත්තේ හදා ගන්නවා. ඒක තමයි සංකෝචනය කියලා කියන්නේ. ඒතර මේ සංකෝචන ක්‍රියාවලිය අයත් වෙන්නේ presentation layer එකට. සමර්පණ ස්තරය කියලා අපි කියනවා. එතකොට තවත් දෙයක් අපිට අවශ්‍ය වෙනවා. තව කාරණයක් අපි කිව්වා මේ දෙවෙනි කාරණේ විදිහට data යවනකොට වෙනස් කරලා යවුවා නම් අපි හිතමු මෙහෙම මේ ප්‍රභවයේ ඉඳලා ගමනාන්තයට දත්ත යනකොට අතරමැද ඉන්න කෙනෙකුට මේ දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. එයාට හැකර් කෙනෙක් කියලා අපි කියමු. එයා අතරමැදි කෙනෙක්, එයා නුසුදුසු කෙනෙක්, තුන්වෙනි පාර්ශ්වයක්.
එයාට දත්ත ලැබෙනවට අපි ප්‍රභවයවත් ගමනාන්තයවත් කැමති වෙන්නේ නැහැ. එහෙනම් අපිට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ දත්තය වෙනස් කරන්න. ඒ කියන්නේ මුල් දත්තය අපි මෙහෙම මුල් දත්තය යම්කිසි යතුරකින් ලොක් කරලා යවන්න පුළුවන් නම් ඒක අපි කියනවා එන්ක්‍රිප්ෂන් කියලා. එතකොට මේ මැද ඉන්න කෙනාට ඒ දත්තය ගැත්තට වැඩක් වෙන්නේ. මේ කෙනා මැදට වෙලා ඉන්නවා විතරයි. මේ දත්තය එයාට කියව ගන්න තේරෙන්නේ නැහැ. මොකද අපි එන්ක්‍රිප්ට් කරලායි තියෙන්නේ. ඒක අපි කියනවා গুপ্ত කේතනය කියලා. গুপ্ত කේතනය. গুপ্ත කේතනය කරලා මේක පොදු මාධ්‍යයක අපි ගමන් කරවන්න හරිනවා. ඊට පස්සේ গুপ্ත කේතනය වෙච්ච දත්ත නැවත වාරයක් ගමනාන්තයට ගියාට පස්සේ විකේතනය කරන්න සිද්ධ වෙනවා. විකේතනය කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට මේ විකේතනය කරාට පස්සේ නැවත වාරයක් මුල් දත්තය ගොඩනගා ගැනීමේ හැකියාව. ඒක ඩෙස්ටිනේෂන් කම්පියුටර් එකට තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ අතරමැද ඉන්න අයට කියව ගන්න බැරි විදිහට දත්තය වෙනස් කරලා යැවීමක් මේ සිද්ධ කරන්නේ. විකේතනයටත් මෙයාට පාවිච්චි කරන්න වෙයි මොකක් හරි යතුරක්. සමහර විට මේ යතුරම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙන යතුරකින් අරින්න විදිහට හදන ක්‍රමවේද තියෙනවා. ඒක අපි ඉදිරියට ඉගෙන ගන්නවා. එතකොට මේ গুপ্ত කේතනයත් සංකෝචනයත් කියන දෙකම සිද්ධ කරන්නේ ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී. গুপ্ত කේතනය සිද්ධ කරන්නේ අපි දත්තවල ආරක්ෂාවට අතරමැදියෙකුට මේ දත්ත හමුවීම වළක්වන්න. ඒ දත්ත හමු වුණාට ඒ දත්තවල තියෙන අර්ථය අතරමැදියට තේරුම් ගන්න බැරි විදිහට වෙනස් කරලා යවන එක තමයි මේකෙදි කරන්නේ. මේ වගේ වැදගත් කාර්යභාරයක් තමයි මේ දෙවෙනි ලේයර් දෙවෙනි කියලා මම අදහස් කරන්නේ මේ උඩ ඉඳන් එනකොට 6 වෙනි ලේයර් එක. ප්‍රසන්ටේෂන් ලේයර් එකේ කාර්යභාරය. ඊට පස්සේ සෙෂන් කියලා කියන්නේ අපි කියන සැසී ස්තරය කියලා. මේකේ කාර්යභාරය දැන් මෙතන දාලා තියෙන්නේ ඉන්ටර්හොස්ට් කමියුනිකේෂන්. එතකොට හොස්ට්ගෙන් හොස්ට් කෙනෙකුට සම්බන්ධතාවය හදලා දීලා තියෙන්නේ මේ සෙෂන් ලේයර් එක. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දැන් ප්‍රභවය සහ ගමනාන්තය යන දෙන්න අතර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ මේ සෙෂන් එක නිර්මාණය වෙච්ච නිසා. සෙෂන් එකක් කියලා කියන්නේ දැන් අපි හදලා තියෙන මේ සෙෂන් එකක්. සාමාන්‍යයෙන් බලන්න දැන් ඔන්ලයින් ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකක දැන් මගේ ඩේටා ටික ඔයාගේ කම්පියුටරේට එනවා. එතකොට ඔයා දන්නවා මේ මගෙන්මයි මේ ඩේටා ටික එන්නේ කියලා. ඊට පස්සේ ඔයාගෙන් මොනවා හරි අනිත් පැත්තට මටත් එනවා ඩේටා. එතකොට ඒ ඩේටා මට එන්නේ ඔයාගෙන්මයි කියලා මම හඳුනනවා. ඒ කියන්නේ මේ සෙෂන් එකට අපි සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි සෙෂන් එක නිසාම තමයි අපි දෙන්නට දෙදෙනා හඳුන්වා ගැනීමේ හැකියාව තියෙන මේ පරිගණක ඔස්සේ. එතකොට සෙෂන් එක නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණය කරනකොට සෙෂන් එකට අපි පාවිච්චි කරනවා යූසර් නේම් සහ පාස්වර්ඩ්. ඒ කියන්නේ මගේ යූසර් නේම් එකයි මගේ පාස්වර්ඩ් එකයි නිසා තමයි ඔයාට මගේම account එකෙන් මේ data ටික හම්බ වෙන්නේ. දැන් Zoom කියන එක ගත්තොත් Zoom application එක මොන කම්පියුටරේ තිබ්බත් අපි හිතමු Zoom ක්‍රියාත්මකයි මේ වෙලාවේ අමිල සර් තමයි කනෙක්ට් වෙලා ඉන්නේ. හැබැයි මම අයින් වෙලා ගිය වෙලාවකට මම මෙතනින් ලොග් අවුට් වෙනවා. මගේ කම්පියුටරේම මගේ ගෝලයෙකුට දීලා මම යනවා මේ පාඩම කරන්න කියලා. එහෙම හිතුවොත් ඒ ගෝලයාගේ මේ Zoom account එකෙන් තමයි එයා ලොග් වෙන්නේ කියලා හිතන්න. එතකොට මම A කියලා ගත්තොත් අනිත් පුද්ගලයා B කියලා ගත්තොත් ඒ වෙලාවේ ක්‍රියේට් වෙන්නේ B ගේ සෙෂන් එකක්. ඒතර ඔයා මේ පාඩම් දෙකටම සම්බන්ධ වුණොත් දන්නවා මේ එකම කම්පියුටරෙන් ආවත් සෙෂන් එක වෙනස්. මේ ඉස්සෙල්ලා උගන්වන අවස්ථාව අමිලසර්ගෙන් ආවේ පාඩම දැන් ආවා කියලා අපි හිතමු වෙනත් විෂයක් උගන්වන ගුරුවරයෙක්ගෙන්. එතකොට ඒ වුණාට මගේ කම්පියුටරෙන් පාවිච්චි කරලා මගේ යාළුවෙක් මේ පාඩම ඔයාලටම කරා කියලා හිතන්න.
ආන්ගේ වගේ අවස්ථාවක මේ ගුරුවරයෙක් දෙන්න වෙන වෙනම අඳුනා ගැනීමට ඔයාට අවස්ථාව හම්බෙන්නේ මේ සෙෂන් එක නිසා. ඒ වගේම ඔයාවත් අනිත් පැත්තට මට හඳුනා ගන්න හම්බෙන්නේ මේ සෙෂන් එක නිසා. ඒකට තමයි අපි මේ data මේ පුද්ගලයාගේ account එකටම යනවා කියන එක තහවුරු කරන්න තමයි මේ සෙෂන් එක හදන්නේ. Inter-host communication. ඊට පස්සේ transport කියන එකට ලොකු කාර්යභාරයක් තියෙනවා. සාමාන්‍ය අපි කියන්නේ transport manager. මැනේජර් කෙනෙක් ඉන්නවා කියලා ආයතනයක ඉන්නවා නම් එයා තමයි බලන්නේ සියලු පරිවහන කටයුතු හැමෝටම වාහන දාන්නේ. ගමන් බිමන් වලට ආයතනයක ඉන්නවා වාහන වෙන් කරන කෙනෙක්, allocate කරන කෙනෙක් ඉන්නවා. එයා තමයි transport manager. එතකොට මේ ඒ වගේ දත්ත පැකට්ටු පරිවහනය කරනකොට ප්‍රභවයේ සිට ගමනාන්තය දක්වා යන දත්ත පැකට්ටු වල ප්‍රමාණය ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය කුඩා කොටස් වලට අපි වෙන් කිරීම අපි කියනවා ඛණ්ඩ කිරීම කියලා නේ. ඛණ්ඩනය. දත්ත ඛණ්ඩ නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන්. ඛණ්ඩ කියලා කිව්වා අපි සෙග්මන්ට් හදනවා කියලා කිව්වේ. අපි අහුවනේ හතරවෙනි ලේයර් එකේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක තමයි සෙග්මන්ට් කියලා කියන්නේ. ඒකට අපි සිංහලෙන් කියනවා ඛණ්ඩ කියලා. ඛණ්ඩයක් නිර්මාණය කිරීමේ වගකීම එන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට. එතකොට මේ දත්ත ප්‍රවාහය ඉහළින් පහළට ගමන් කරන දත්ත ප්‍රවාහය කුඩා කොටස් වලට පරිවහනය කළ හැකි ප්‍රමාණය කුඩා ඛණ්ඩ වලට කඩාගෙන බිඳ දාගෙන යන කඩා ගන්න එක. ඒ කියන්නේ කුඩා කොටස් වලට වෙන් කර ගන්න වගකීම එන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට. අපි දැකලා තියෙනවා ලොකු පාම් පෙත්තක් කූඹි ගුලක් ළඟින් තිබ්බහම කුඩා කුඩා කොටස් අරගෙන තමයි මේගොල්ලෝ යන්නේ. මුළු පාම් පෙත්තම උස්සගෙන යන්න බෑ. ඒ නිසා මේ ලොකු පාම් පෙත්ත කුඩා පාන් කුඩු කියලා අපි කියමු. අපි හිතමු කූඹි මේක අංක කරනවා. කුඩා කුඩා කොටස් වලට වෙන් කරලා අංක කරලා ගුල ඇතුළට ගිහිල්ලා නැවත සකස් කරලා අර මුල් පාම් පෙත්තම හදාගත්තොත් අන්න ඒ වගේ කාර්යයක් තමයි මේ සෙග්මන්ටේෂන් වලදී සිද්ධ වෙන්නේ. කුඩා කොටස් වලට වෙන් කිරීම. එහෙමනම් ගමනාන්තයේදී නැවත මුල් පණිවිඩය නිර්මාණය කරන්න මේ කුඩා කොටස් එකට එකතු කරන්න ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට සිද්ධ වෙනවා. අනිත් පැත්තට යනකොට. එතකොට සෙග්මන්ටේෂන් කියන එක හදන්නේ මෙතනදී අපිට මතකයි අපි කරලා තිබුණා ප්‍රොටෝකෝල් දෙකක් TCP සහ UDP කියලා. TCP වලට අපි කියනවා Transmission Control Protocol කියලා, User Datagram Protocol කියලා, UDP කියලා. එක්කෙනෙක් reliable කිව්වා අනිත් එක්කෙනා unreliable. TCP reliable කිව්වා. ඒ කියන්නේ විශ්වාසය සහිතයි. විශ්වසනීය දත්ත සම්ප්‍රේෂණය සඳහා Transmission Control Protocol ක්‍රියාත්මක වෙන්නේ මේ තියෙන හතරවෙනි ලේයර් එක ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේදී. ඒ කියන්නේ දැන් දත්තයක් ගත්තාම මෙන්න මේ දත්ත සෙග්මන්ට්ස් වලට කඩලා යවුවාම මේ සෙග්මන්ට් වලට අංක කරලා හැම සෙග්මන්ට් එකක්ම යැවීම තහවුරු කරන්නේ TCP මගින්. TCP Transmission Control Protocol ට පුළුවන් ප්‍රභවයේ සිට සෑම දත්ත ඛණ්ඩයක්ම ගමනාන්තය දක්වා ගියාද කියන කනෙක්ටිවිටි එක, ඒ සම්බන්ධතාවය හදන එක. එතකොට මේක සම්බන්ධතා සහිතයි. සම්බන්ධතා සහිතයි කියන්නේ ඒක තේරුම් ගන්න අපිට පුළුවන් සම්බන්ධතා රහිතයි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා නේද? සම්බන්ධතා රහිත වුණොත් කිසිදු සම්බන්ධයක් නැහැ. අපි මෙහෙන් data එවනවා. ඔයා ගත්තොත් ගත්තා නැත්නම් දත්ත ටික විනාශ වෙලා යයි. අපිට කමක් නැහැ. එහෙම කියලා වැඩ කරන ප්‍රොටෝකෝල් එකක් ඉන්නවා. එයාට තමයි UDP කියන්නේ. දත්ත එවනවා විතරයි. දැන් අපි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් දිහා බලනකොට සාමාන්‍යයෙන් IP ටෙලිවිෂන් වල උදාහරණයක් POTV සහ Dialog TV ඒගොල්ලෝ අපිට සම්බන්ධතා රහිතව තමයි දත්ත එවන්නේ. ඒකට හේතුව යම්කිසි දත්තයක් ආවේ නැත්තම්
ඒ දත්ත පැමිණීම තහවුරු කරන්නේ නැහැ UDP. දත්ත ආවත් එකයි නැතත් එකයි. ක්‍රිකට් මැච් එකක් බලාගෙන ඉන්න වෙලාවක යම් දත්ත ටිකක් ආවේ නැත්තම් අපිට පෙනේ එකපාරට ටීවී එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බොඳ වෙයි. ස්ක්‍රීන් එක නවතී. එහෙම නැත්නම් ඉරක් යයි. ඒ විදිහට අපිට පේන එක පොඩි දුර්වලතාවයක් වෙනවා. ඒ වුණාට නැවත අපිට ඒ ඩේටා ටික එවලා ඒ බලා ගන්න බැරි වෙච්ච කොටස ආයි බලන්න පෙන්වන්න ඕනේ යූසර්ට කියලා කිසිදු වගකීමක් UDP දරන්නේ නැහැ. ඒ නිසා අපි කියන සම්බන්ධතා රහිතයි. ඔන්න මම දත්තේව ඔයා බලාගත්තොත් බලාගන්න නැත්තම් මට කමක් නැහැ කියලා වගේ තමයි මේ දත්ත ටික එන්නේ. එතකොට ඒක සම්බන්ධතා රහිතයි. සම්බන්ධතා සහිතයි නම් දත්තය ආවද කියලා හොයලා බලනවා. සම්බන්ධතා රහිතවලදී හොයලා බැලුවේ නැතුවට සම්බන්ධතාවයේ සහිත නම් හොයලා බලනවා. මම data එකක් එව්වා. මෙන්න පැකට් අංකය. ඒ පැකට් එක පළවෙනි පැකට් එක ඔයාලට ආවද? ආවනම් මෙන්න දෙවෙනි එක ආවද? ආවනම් මෙන්න තුන්වෙනි එක මෙන්න ආවද? හැම එකක්ම මෙයා නිශ්චිතව දැනගන්නවා ප්‍රභව විසින් දැනගන්නවා මුල් දත්තය ආවද නැද්ද කියලා. ඒ කියන්නේ පණිවිඩය ආවද නැද්ද? සියලු පැකට්ස් ආවේ නැත්තම් ගමනාන්තයට බැරි වෙනවා ඒ දත්තයෙන් වැඩක් ගන්න. උදාහරණයක් තමයි software එකක් download කරන වෙලාවේ software එකේ යම් කොටසක් download වුනේ නැත්නම් අපිට ඒ software එක පාවිච්චි කරන්න බෑනේ. ඒ software එකේ කොටසක් හරි එක bit එකක් හරි අඩු වුණා නම් අපිට ඒ software එක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා TCP connection එකක් හදාගෙන තමයි එවන්න ඕනේ. එතකොට මේ transport manager ක්‍රියාත්මක වන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි reliable අනිත් එක තමයි unreliable. විශ්වසනීය සම්බන්ධතාවය ඇති කරගෙන සිද්ධ කරන එකත් විශ්වසනීය නොවන සංනිවේදනයත් කියන ආකාර දෙකෙන්ම මේ transport layer එකට වැඩ කරන්න පුළුවන්. ඒ සඳහා ප්‍රධාන ප්‍රොටෝකෝල් දෙන්නෙක් ඉන්නවා. එතකොට අපිට transport layer එකේ කාර්යභාරය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මේක සම්බන්ධතාවය ගොඩනැගීම. connections end to end connections and reliability. විශ්වසනීය බව ඇති කිරීම. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. දත්ත පැකට්ටු ගමන් කිරීම සම්බන්ධයෙන් විශ්වසනීය බව පවත්වා ගැනීම TCP මගින් සිද්ධ වෙනවා. ඒ වගේම විශ්වසනීය රහිත විශ්වසනීයත්වයකින් තොරව දත්ත sannivedanaya සිද්ධ කිරීම, දත්ත ඛණ්ඩ නිර්මාණය කිරීම, ඛණ්ඩවල ප්‍රමාණයන් තීරණය කිරීම, ඔය වගේ කාර්යභාරයන් රැසක් අපිට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ හදලා දෙන ඛණ්ඩ ටික එකට එකතු කරලා පුළුවන් පැකට්ස් හදන්න. එකට එකතු කරලා නෙමෙයි. ඒ ඛණ්ඩ ටික හෙඩර් එකක් එකතු කරලා නේද? අපි දැක්කා ඛණ්ඩයකට හෙඩර් එකක් එකතු කරාම මෙන්න මෙතන data link layer එකට කලින් මෙන්න මෙතන network නේද? මෙතන මේ පළවෙනි layer එක, මෙතන දෙවෙනි layer එක, මෙතන තුන්වෙනි layer එක. මෙතනින් මෙතනට හම්බ වෙනකොට මෙන්න මේ header එක ගැන තමයි අපි කතා කරන්නේ. packet header. datagram header කියලාත් කියනවා. ඒ datagram header එහෙමත් නැත්නම් packet header එකේ තියෙනවා වැදගත් පණිවිඩ කීපයක්. වැදගත් දත්ත කීපයක්. ඒ තමයි IP address එක. යවන්නාගේ සහ ලබන්නාගේ IP address එක නිසාම තමයි routers වලට පුළුවන් වුණේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පාර හොයාගන්න. මේ දත්තයක් යවනකොට routers මාලාවක් ඔස්සේ යවනවනේ. ඒ කියන්නේ රවුටරෙන් රවුටරයට කනෙක්ට් වෙලා තමයි අන්තර්ජාලය ගොඩ නැගිලා තියෙන්නේ. මේ විදිහට. එතකොට මේ ගොඩ නැගිලා තියෙන රවුටර්ස් අතර දත්ත හුවමාරු කරන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. එතකොට යම් කිසි ප්‍රභවයක A කියලා අපි කියමු. B කියන ගමනාන්තය දක්වා ගමන හොයාගන්න පාර හොයාගන්න යනකොට එයාට පාරවල් ගොඩක් තියෙනවා. මේ පාරවල් අතර සම්බන්ධතාවය හදාගෙන ගමනාන්තය හොයලා දෙන්නේ මේ යන දත්ත පැකට්ටු වල ලක්ෂණ දෙකක් තියෙනවා හෙඩර් එකේ. එකක් තමයි ප්‍රභව IP ලිපිනය, අනිත් එක තමයි ගමනාන්ත IP ලිපිනය. ප්‍රභව සහ ගමනාන්ත IP ලිපිනය දැක්කහම
මෙතන නම් A ගේ IP ලිපිනේ තියෙන්න ඕනේ ප්‍රභව විදිහට, B ගේ IP ලිපිනේ තියෙන්න ඕනේ ගමනාන්තයේ විදිහට. මේ සෑම රවුටර් එකකින්ම තීරණය කරනවා මේ පණිවිඩය ලබා දිය යුතු වන්නේ මේ දිශාවටයි කියලා තැනක් තීරණය කරනවා. අපිට මතකයි මෙන්න මේ ඩයග්‍රෑම් එක. A ගේ ඉඳලා පණිවිඩයක් යනකොට B ට මගදී හම්බ වෙන රවුටර්ස්. මේ තියෙන රවුටරේ හම්බ වෙන තැන මෙන්න මෙතන. රවුටරේ විසින් තමන්ගේ ඩේටා ලින්ක් ලේයර් එකට බාර දෙනවා. රවුටර් එකකට තියෙනවා ඩේටා ලින්ක් ලේයර් එකක්. ඒ ඩේටා ලින්ක් ලේයර් එකට බාර දුන්නාම එයා ඩේටා ලින්ක් හෙඩර් එක ගලවනවා. ෆ්‍රේම් හෙඩර් එක ගලවලා ඇතුලේ තියෙන නෙට්වර්ක් පැකට් එක, මේ පැකට් එක ප්‍රභව සහ ගමනාන්ත IP ලිපින දැන හඳුනගෙන කාටද මේක බාර දිය යුතු වන්නේ කියලා තීරණය කරලා නැවත වාරයක් ෆ්‍රේම් එකකට මේක යොදවලා ෆ්‍රේම් හෙඩර් එකක් සම්බන්ධ කරලා ආපහු ලබා දෙනවා එහා නෙට්වර්ක් එකට. එතකොට මෙතන මේ රවුටරේ තීරණයක් ගන්නවා මේක අනිත් නෙට්වර්ක් එකට මම බාර දෙනවා කියලා. මේ තමයි ඒ අනිත් නෙට්වර්ක් එක කියලා අපි කිව්වේ. ඊට පස්සේ එතන තව නෙට්වර්ක් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතන රවුටරයක් හම්බ වෙනවා. ඒ රවුටරේටත් මේ දේම සිද්ධ කරන්න පුළුවන් තමන්ගේ ඩේටා ලින්ක් ලේයර් එකේදී ඩේටා ලින්ක් හෙඩර් එක ගලවලා දාලා නැවත වාරයක් ඩේටා ලින්ක් හෙඩර් එක ගැලවුවහම ඇතුලේ තියෙනවා නෙට්වර්ක් ලේයර් එකේදී සම්බන්ධ වෙච්ච IP පැකට් හෙඩර් එක. ඒ IP පැකට් හෙඩර් එකේ තියෙනවා IP ඇඩ්‍රස් යවන්නගේ ලබන්නගේ ඒවා කියවලා තීරුම් ගන්න කාටද මේක බාර දෙන්න ඕනේ කියන තීරණය අරගෙන එහා නෙට්වර්ක් එකට දෙනවා. දුන්නාට පස්සේ මේ නෙට්වර්ක් එකේදී යාට ගමනාන්තය හොයාගැනීමේ හැකියාව හම්බ වෙනවා. දැන් මේ විදිහට රවුටර්ස් මෙතන තියෙන දෙකයි. අන්තර්ජාලය ඔස්සේ ගමන් කරනකොට දත්ත පැකට්ටුවකට රවුටර් 255ක් හම්බ වෙන්න පුළුවන් අතරමැදදී. සාමාන්‍යයෙන් දත්ත පැකට්ටුවකට අපි අහලා තියෙනවා නේද time to live කියලා. time to live කියලා data එකක් තියෙනවා. time to live කියන data එක set කරලා තියෙන්නේ time to live 255ට. 255 time to live තියෙන පැකට් එක සෑම රවුටරයක් පහු කරනකොටම එකකින් අඩු කරගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන 255ක් දුන්නාම time to live TTL දුන්නාම 255ක් එක රවුටරයක් පහු කරනකොට එයාට 254යි. තව රවුටරයක් පහු කරනකොට එයාට 253යි. ඒ විදිහට එයාගේ ආයු කාලය අවසන් වෙනවා. කවදා හරි රවුටර්ස් 255ක් හරහාම ගිහිල්ලා මේ පැකට් එකට ගමනාන්තය හොයාගන්න බැරි වුණොත් ඒ පැකට් එක විනාශ කරනවා ඒ රවුටරේ මගේ. එහෙම කරන්නේ එහෙම නොකළා නම් ඒ දත්ත පැකට්ටු සියල්ල පාර හොයාගන්න බැරි වෙච්ච දත්ත පැකට්ටු සියල්ල අවුරුදු ගාණක් අන්තර්ජාලයේ සැරිසරන්න ඉඩ තිබුණා. එතකොට අනවශ්‍ය ට්‍රැෆික් එකක් කාර්යබහුල බවක් ගොඩනගනවා මේ අන්තර්ජාලය තුළ. ඒ නිසා දත්ත පැකට්ටුවකට ඉඩ දෙන්නේ 255ක් පහු කරන්න විතරයි. රවුටර්ස් 255ක් පහු කරනකොටවත් ඔයාට ගමනාන්තය හොයාගන්න බැරි වුණොත් තමා විසින් ඒ සුයිසයිඩ් වෙන වැඩක් මේක. තමා විසින්ම තමව ඝාතනය කරගන්නවා වගේ වැඩක් මේක. 255ක් ආයු කාලය වළඳලා මෙයා මේක විනාශ වෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ ආයුෂ මේක කාලයක් නෙමෙයි මෙතන තියෙන්නේ පහු කරන රවුටර්ස් ප්‍රමාණයක්. ඒ වුණාට ඒකේ අර්ථ දක්වන්නේ time to live කියලා. ජීවත් වෙන්න තියෙන කාලයක් වගේ තමයි අර්ථ දක්වන්නේ. ඒතර මේ දත්ත දාලා තියෙන්නේ IP header එකේ. time to live තියෙන IP header එකේ. ඒ නිසාමනේ බලන්නකො IP header එක කියවන වෙලාවේ රවුටර් එකට පුළුවන් නේ රවුටර් එක තුන්වෙනි ලේයර් එකේ වැඩ කරන ඩිවයිස් එකක්. එයා පැකට් හෙඩර් එක කියවනකොට තමයි TTL එක එකකින් අඩු කරලා තමයි ආපහු data link layer එකකට බාර දීලා වෙනත් network එකකට දෙන්නේ. දැන් පැකට් එකක් සම්බන්ධයෙන් ගත්තාම පැකට් වල තමයි IP addressing කියන කාරණේ තමයි වැදගත්ම කාර්යය භාරයේ විදිහට ගන්න වෙන්නේ. network layer එකේ කාර්යභාරයේ විදිහට IP address ලබා දීමත් path determination කියන්නේ මේ ගමනාන්තය සොයා දීමේ මාර්ගය සොයා දීමේ කාර්යය තමයි එයා සිද්ධ කරන්නේ මේ IP address භාවිතා කරලා. ඊට පස්සේ data link layer එකට මේක දුන්නාට පස්සේ
data link layer එක තමයි MAC address දෙන්නේ. MAC ලිපිනේ දෙන්නේ. MAC address දෙන එකත් packet වලින් frame හදන එකත් එයාට අදාළයි. අපි අහලා තියෙනවා MAC protocol ගැන. මීට කලින් අහලා තියෙනවනේ. මුල්ම දවස්වල අහුවා අපි MAC protocol කීපයක් ගැන. මතක ඇති Ethernet කියලා ක්‍රමයක් කියලා දුන්නා. Ethernet වලදී තිබ්බා CSMA CD කියලා. Carrier sense multiple access collision detect කියලා ක්‍රමයක්. Pure Aloha slotted Aloha කියලා මීට නොදියුණු ක්‍රමවේද ගැනත් අපි කතා කරලා තිබ්බා. එතකොට මේ CSMA CDට පස්සේ දියුණු තාක්ෂණයක් තියෙනවා CSMA CA collision detect වෙන්නේ නැහැ. collision avoid කරනවා. වෙන්න දෙන්නෙම නැහැ. දැන් මෙතන කරන්නේ collision එකක් වුණොත් collision detect කියලානේ කියන්නේ. collision එක දැනගන්නවා ගැටීමක් සිද්ධ වුණොත් දත්ත පැකට්ටු හඳුනාගෙන නැවත යවනවා කියන එකනේ CSMA CD වලදී සිද්ධ වෙන්නේ. CSMA CA වලදී සිද්ධ වෙන්නේ collision avoidance. ආයි ගැටීමක් වෙන්න දෙන්නෙම නැහැ. කොහොම හරි රැක බලා ගන්න එක සිද්ධ කරන්න. ඒ කියන්නේ අපිට මතකයි. දත්ත sannivedanaye පොදු මාධ්‍යයක බස් නෙට්වර්ක් එකක් අරගෙන ABCD කියලා නම් කරොත් මේ පරිගණක නම කියනවා C ඉඳලා B දක්වා යනවා පණිවිඩයක්. CSMA CD වලදී මේ අවස්ථාවේදීම C ඉඳලා B දක්වා පණිවිඩයක් කියන අවස්ථාවේදීම D ඉඳලා A දක්වා දත්තයක් යන්න උත්සාහ කරොත් දෙන්න ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම අනාවරණය කරනවා. නැවත අහඹු කාලයකට පසුව දෙන්න දත්ත යැවීම ආරම්භ කරනවා කියලා අපි අහලා තිබුණා. එහෙනම් මේ එතන collision avoidance ඒ කියන්නේ මේ ක්‍රමවේද යටතේ අපි තේරුම් ගන්න ඕනේ පොදු මාධ්‍යයක දත්ත sannivedanaya ගැන මේ දෙවෙනි layer එක බොහොම විමසිලිමත්. මාධ්‍ය අපි අහලා තිබුණා මේ කාර්යබහුල නම් මේ මාධ්‍ය කාර්යබහුල නම් දත්තයක් යොමු කරන්නෙත් නැහැ. දැන් CBට දත්තයක් යොමු කරන වෙලාවේ කිසි විටකක් D මගින් නැවත දත්තයක් යොමු කරන්නෙම නැහැ. මාධ්‍ය කාර්යබහුලද කියලා බලාගෙන ඉඳලා කාර්යබහුල නැත්නම් තමයි කරන්නේ. ප්‍රශ්නේ ඉන්නේ මෙතන. CSMA CD වලත් එන්නේ කාර්යබහුල නැහැ කියලා දැනගත්ත ගමන් දෙන්නම දානවා එකපාර. අන්න එහෙම වුණොත් තමයි ගැටීමක් ඇති වෙන්නේ. එතකොට පොදු මාධ්‍ය භාවිතයේදී ගැටීම් සිදුවීම අනාවරණය කිරීම හෝ ගැටීම් සිදුවීමට නොදී දත්ත sannivedanaye තහවුරු කරන එක ගමනාන්තය දක්වා මේ යාම තහවුරු කරන්න ඒ කියන්නේ දත්ත sannivedanaye බාධා හඳුනගන්න එක ගැටීමක් සිද්ධ වුණාද කියන එක ඒක හඳුනගන්න එකත් data link layer එකේ කාර්යභාරයක්. එතන අපිට data link layer එක කාර්යභාර ගැන කතා කරනකොට එකක් කියන්න පුළුවන් MAC ලිපින ලබා දෙන එක. තව විදිහකට කියන්න පුළුවන් පැකට් වලින් ෆ්‍රේම් හදන එක. පැකට්ස් අරගෙන ෆ්‍රේම් හෙඩර් එකක් දාලා ෆ්‍රේම් හදනවා. ඒ ෆ්‍රේම් එකට source සහ destination MAC ලිපින MAC address physical address එහෙමත් නැත්නම් භෞතික ලිපින ලබා දීම සිද්ධ කරන්නේ මේ layer එකෙන්. ඊට පස්සේ දත්ත sannivedanaya collision ගැටීම් අනාවරණය කිරීම යම්කිසි දෝෂ අනාවරණය කියන පොදු නමින් ඔක හඳුන්වනවා. දෝෂයක් සිදු වුණොත් දෝෂ අනාවරණය කිරීමේ කාර්යභාරයත් මේ දෙවෙනි layer එක මගින් සිද්ධ කරනවා කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට එන්නේ පළවෙනි layer එක ගැන කතා කරන්න. පළවෙනි layer එක දත්ත යැවීම ගැන worry වෙනවා කිව්වනම් හරි. දත්ත යැවීම මම දත්ත යවනවා කියන කාරණේ ගැන තමයි එයා දත්ත යවන්නේ කොහොමද? දත්ත ඒකකයක්
වශයෙන් බිටුව මං sannivedanaya කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ මාධ්‍ය තුල දත්ත ඒකකේ නිරූපණය කරන්නේ කොහොමද? අපි දන්නවා මැන්චෙස්ටර් එන්කෝඩින් වලින් බිඳුව නිරූපණය කරන්න පුළුවන් වෝල්ටීයතා වැටීමක්, වෝල්ටීයතා ශනිකව නැගීමකින් එක නිරූපණය කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් දත්ත සංඥාව නිරූපණය කරන්නේ මොන ක්‍රමවේදය ඔස්සේද, මොන වේගයකින්ද දත්ත sannivedanaya සිද්ධ කරන්නේ වගේ දේවල් ගැන තමයි. මොකද්ද පාවිච්චි කරන තාක්ෂණය? ආලෝක ප්‍රභව තියෙනවා. අපි දන්නවා ලයිට් ෆයිබර්ස් වලදී ප්‍රකාශ තන්තු වල දත්ත ගමන් කරන්නේ ආලෝකයේ විදියට. කොපර් රැහැන් තඹ රැහැන් වල ගමන් කරන්නේ වෝල්ටීයතාවයක් විදියට. ඒ ආදී වශයෙන් දත්තය යවන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ට්‍රාන්ස්මිෂන්. බිට් ට්‍රාන්ස්මිෂන්, බයිනරි ට්‍රාන්ස්මිෂන්. සිග්නල් එකේ ස්වරූපය, සංඥාව, දත්ත සංඥාව නිරූපණය කිරීම, මාධ්‍යයක දත්ත sannivedanaya සිදු කරන ආකාරය සහ බිටු සම්ප්‍රේෂණය කියන දේවල් තමයි පළවෙනි එකේ පළවෙනි ස්තරයේ කාර්යභාරය වෙන්නේ. හරි, එතකොට අපි මේ ලේයර්ස් 7ම එක දිගට අරන් ගියා. එක දිගට කතා කරා නේද? නැවත වාරයක් මතක් කරොත් ලේයර්ස් 7 අපි 7 වෙනි ලේයර් එකේ ඉඳලා තමයි කතා කරේ. ඒ කියන්නේ 7 වෙනි ලේයර් එක ඇප්ලිකේෂන් ලේයර් එක. මේ ඇප්ලිකේෂන් ලේයර් එකේ තමයි පරිශීලක අතුරු මුහුණත් ලබා දෙන්නේ. අපිට එහෙම ලියන්න පුළුවන් පරිශීලක අතුරු මුහුණත් ලබා දෙන්නේ. ඊට පස්සේ දත්ත গুপ্ত කේතනය සහ දත්ත කම්ප්‍රෙස් කරන එක. ඒක අපි කතා කරන්නේ compression and encryption. සම්පීඩනය කියලා කියන compression. ඒ දත්ත සම්පීඩනය සහ গুপ্ত කේතනය තමයි මේ 6 වෙනි ලේයර් එකේ කාර්යභාරය උනේ. ඊට පස්සේ මේ inter-host communication, එහෙම නැත්නම් මේ සැසි නිර්මාණය කිරීම, සැසි පවත්වා ගැනීම, සැසි අවසන් කිරීම, මේ කාර්යයන් තමයි මේ session layer එකෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි දත්තේ යවන්න පටන් ගන්න. transport layer එකට කියලා දත්ත ටික කුඩා කොටස් වලට, segments වලට, ඛණ්ඩ වලට කියලා අපි කිව්වා වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මේ ඛණ්ඩ වල header එකක් දානවා transport layer එකෙන්. ඒ header එකේ තියෙන අවශ්‍ය කරන දත්ත, උදාහරණයක් වශයෙන් sequence number එකක් එහෙම තියෙනවා. කොයි වෙනි කීවෙනි කොටසද මේ පැකට් එකේ කියන කාරණේ. මේ TCP කොටසේ බැලුවොත් අපිට තියෙනවා sequence number කියලා. ඒ ඛණ්ඩයේ අංකය කීවෙනි කොටසද මේ. ඒ sequence number එක දිහා බලාගෙන තමයි ගමනාන්තයේදී අනුපිළිවෙලින් මේ දත්ත පැකට් ටික ඕගනයිස් කරලා අනුපිළිවෙල හදාගන්න පුළුවන් වෙන්නේ. sequence number. ඒ වගේම මෙතන තියෙන තව acknowledgement number එකක්. මතක ඇති three-way handshake ගැන. three-way handshake කියන ක්‍රමවේදයේදී දත්තයක් යැවීම විශ්වසනීයව සිද්ධ කිරීම. අපි ගමු මෙතන ප්‍රභවය, මෙතන ගමනාන්තය. අපි sequence number එකක් යවනවා. මම යවනවා 5. ඒක තමයි sin. sequence number එක 5 යවනවා. එතකොට මෙයා මේ පැත්තට සිනක් එකක් එවනවා. ඒ සිනක් එකේ sequence number එකේ මම sequence number කියන එක ලියන්නම් SCQ කියලා ලියවේ. මෙයා sequence number එකක් එවනවා අපිට වෙන එයාගේ අංකයක් 20 එවනවා කියන්නකෝ. ඒත් එක්කම එයා අපිට acknowledgement number එකක් එවනවා.
ඒ තමයි 6. දැන් අපිට පුළුවන් අපි කියලා මම අදහස් කරේ මේ පැත්ත ප්‍රභවය. මෙතන ප්‍රභවය. මේ ගමනාන්තය. එතකොට ප්‍රභවයේ සිට ගමනාන්තය දක්වා සීක්වන්ස් නම්බර් එකක් ගියා 5 කියලා. ගමනාන්තයේ සිට ආපහු ප්‍රභවයේ පැත්තට එනවා මෙන්න ඇක්නොලෙජ්මන්ට් එකක් 6 කියලා. ඒකෙන් අපි දැනගන්නේ මොකද්ද? මේ පස්වෙනි පැකට් එක ගිය නිසා තමයි යා 6 වෙනි එක ඉල්ලන්නේ. ඔන්න 6 5 ගිහින් තියෙනවා කියන එක ඒ පැත්තෙන් දැනගන්නවා. ඊට පස්සේ නැවත වාරයක් ප්‍රභවයේ සිට ගමනාන්තයට යවනවා. එයා එව්වනේ 20 කියලා සීක්වන්ස් නම්බර් එකක්. එහෙනම් අපි ඇක්නොලෙජ්මන්ට් එකක් යවන්න ඕනේ 21 කියලා. 21 යවන්න ඕනේ. එතකොට B දැනගන්නවා 20 ගිය නිසා තමයි මෙයා 21 අහලා ඉවලා තියෙන්නේ. ඕක තමයි කියන්නේ 3-way handshake කියලා. මේ දිශා තුනකට අත දීමේ කාර්යයක්. ඒකෙන් දෙදිශාවටම දත්ත සංයෝජනය සිදු වුණා කියලා දෙදෙනාම දැනගන්නවා. ඒ දැනගන්නවා බීට දත්තය ගියා කියලා හේතුව මෙයා ඇක්නොලෙජ්මන්ට් එකක් අහලා තියෙනවා 6 කියලා. ඒ කියන්නේ මගේ පස්වෙනි දත්තය ගිහිල්ලා. බී දැනගන්නවා ඒට දත්තය ගියා කියලා මෙයා ඇක්නොලෙජ්මන්ට් එක 21 අහලා ඉවලා තියෙනවා. මම 20යි යවුවේ. බලන්න මේ sannivedana දෙදිශාවටම දත්ත sannivedana සිද්ධ වීම තහවුරු කරගන්නවා. මේ තහවුරු කිරීම තමයි 3-way handshake කියලා කියන්නේ. මේ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ transmission control protocol වගේ විශ්වසනීය දත්ත සම්ප්‍රේෂණයේදී. ඒ දේවල් පිළිබඳ වගකීම තියෙන්නේ මෙන්න මේ sequence number සහ acknowledgement number පවත්වාගෙන යන්න කොටසක් දීලා තියෙන transmission control protocol TCP header එකට. TCP header එකේ අපි මේ වගේ කතා කරලා තිබ්බා. ඔය 3-way handshake ගැන. UDP header එකේ මේ වගේ sequence number acknowledgement number TCP ගේ තිබුණට UDP ගේ එහෙම නෑ එහෙම දේවල්. UDP ගේ තියෙන කෙලිම source port destination port ඕවා විතරයි. ඊටාම කුඩා දත්ත ටිකක් තියෙන්නේ. විශ්වසනීයව සිද්ධ කරන්නේ නැති නිසා මේ TCP සහ UDP කියන දෙන්නම ක්‍රියාත්මක වෙන්නේ transport layer එකේ. එතකොට transport layer එකේ කාර්ය මේ විදිහට දත්ත ඛණ්ඩ වලට නිර්මාණය කරගෙන ඒ ඛණ්ඩ විශ්වසනීය සම්ප්‍රේෂණය තහවුරු කරන එක. ඊට පස්සේ එයා ඒක බාර දෙනවා network layer එකට. network layer එකේ කාර්යභාරය දැන් IP address ලබා දීම, එතකොට packet නිර්මාණය කිරීම, මේ වගේ දේවල්. ඒ වගේම ගමනාන්තය දක්වා මාවත සොයා දීම මෙයාගේ කාර්යභාරයක්. සෑම රවුටර් එකකම network layer එකෙන් සිද්ධ වෙන වැඩක් ඒක. ඒ වගේම පරිගණක වලත් network layer එක තියෙනවා. දැන් network layer එකෙන් පස්සේ ආපහු බාර දෙන්නේ packet එකක් data link layer එකට කියලා අපි කිව්වා. ඒකෙන් physical address එකක් දෙනවා, MAC address එක. MAC address එක දෙන්නේ frame එකක් බවට පරිවර්තනය කිරීම සඳහා. frame එකක් බවට පරිවර්තනය කරලා බලාපොරොත්තු වෙන්නේ අපි අහලා තිබ්බනේ local area network ඇතුලේ දත්ත රාමු විදිහට තමයි සම්ප්‍රේෂණය සිද්ධ කරන්න කියලා. පැකට් එකක් රාමුවක් බවට පත් කරලා MAC address භාවිතා කරලා තමයි local area network වල switches ඔස්සේ පැකට් පැකට් එක switches හරහා ගමන් කරවන්නේ. ගමන් කරනකොට ගමනාන්තය හොයාගන්න MAC address පාවිච්චි කරනවා කියලා අපි අහලා තිබ්බා. ඒ කාර්යභාරය සඳහා තමයි frames පාවිච්චි කරන්නේ. local area network එකක් ඇතුලේ දත්ත සංනිවේදනය සඳහා. දත්ත සංනිවේදනයේ ඒකකය මොකක්ද කියලා අහුවොත් local area network එකක රාමුව තමයි. රාමුවක් විදිහට තමයි යවන්නේ. මේ රාමුව ගියාද නැද්ද ප්‍රශ්නයක් වුණාද, ඒ වගේ දේවල් දැනගන්න ප්‍රොටෝකෝල් වැඩ කරනවා. ඒ ප්‍රොටෝකෝල් CSMA CD එකක්. ඒක අපේ සිලබස් එකේ කතා කළා. CSMA CA කියලා තවත් මම දෙයක් අමතර දෙයක් කියලා දුන්නා. මේකෙන් සිද්ධ කරන්නේ
එතකොට data link layer එකේම කාර්යයක් තමයි දෝෂ අනාවරණය කිරීම. දත්ත sannivedanයේ සම්ප්‍රේෂණයේ දෝෂ, බිටු සම්ප්‍රේෂණයේ සම්බන්ධ දෝෂ අනාවරණය කරයි. බිටු සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් තමයි එයා දෝෂ අනාවරණය කරන්නේ. ගැටීම් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් නැවත පියවරක් ගන්නවා සම්ප්‍රේෂණය තහවුරු කරන්න. මාධ්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් ගැටලු තියෙනවානේ. මාධ්‍යයේ යනකොට දත්තයක් හානි වෙන අවස්ථාවල් ඒවට මුහුණ දෙන්න තමයි ඒක පාවිච්චි කරේ.